බටවල තේ අරගන්න. බටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. භූමි තෙල්වත්ත ධනවතුන්ගේ පාරාදීසයකට මැදිවෙච්ච දුප්පතුන්ගේ කොලනියක්. අමන්දයි සෙනෙහසුයි හැදුන වැඩුනේ ඒ භූමි තෙල්වත්තේ. හවසට තේවී වූවේ පීකොක් ලංකායකින්. ඒකත් උන්ගේ විලට. ඉතින් කියනකෝ මොකක්ද ඒකේ තියෙන අවාසිය? අවාසිය තමයි තමන් එක්ක එකට ඉගෙනගත්ත යාළුවෝ ඉස්සර පුලන්නෙක් වෙන එක. මං නීච වෙච්ච ග්‍රහය හොයනවා. පින්තක හදාගන්න. මම තමුංගා දිනන ඔය ග්‍රහය දෙක තුනක් ඔන්නෝහෙ දෙනවා පිට කවුරුත් නෙමෙයිනේ දුවන්නේ. ශීලනාද ඒ දෙන්නගේ තාත්තා. එයාගේ රස්සාව පාරක් ගානේ ඇවිදලා කේන්දර බලන එක. මේ ළමයාට හැහෙන්නේ නොපැහෙන කේන්දරේ. හැබැයි ඒමයි කියලා එක දෙන්න දෙපැත්තට වීමක් මේකෙන් පෙටු කරන්නේ නැහැ. මේ මොහොතේ දෙන්න කේවල කොටලගෙන ඊළඟ මොහොතේ බදන් ජීවත් වෙන අනිවාර්යයක් මේ කේන්දරේට උරුමයි. ඉරන්තන මොකෙද වගේ තාත්ත කෙනෙක් ඉන්නවනේ. අරියම්බ කරනවා රැක ගන්න අම්මා දන්නේ නැහැ දරුවෝ දන්නේ නැහැ. ඒ දෙන්නගේ අම්මා තලතා රස්සාවට කලේ ලෙඩ්ඩු බලා ගන්න එක. වාසනාවට ඉතින් උන් දෙන්න උදේම යනවා. හවස වෙලා ගෙදරට එනවා. හැබැයි ඉතින් බැරි වෙලා හරි එකෙක් ගෙදර නතර වුණොත් එදාට මට මෙහෙන්න වෙන්නේ නැහැ. කමක් නෑ තලතා. මට තේරෙනවා. කොයි දරුවද කැමති තමන්ගේ අම්මා තැන් වලට ගිහිලා හැමදාම වැඩ කරනවට. උන් එහෙම හිතුවට මං එහෙම හිතන්නේ නෑ නෝනේ. මයි නේත්‍රා දෙක පල්ලා නෝන. මන් දැන් මේ ඉන්නේ මගේ අම්මට පිසිද්ද වෙන්න. මට තේරෙනවා කෙල්ලේ. උඹට මෙහෙන් හම්බ වෙන දේවල් වලට වඩා උඹ මට උතාගෙන ඉන්න දේවල් මොකද මෙහෙන් ලැබෙන සොච්චමේ වටිනාකම? ඒ මොන කතාවක්ද නෝනේ? ගෙදර තම්බන බත්තකින් ඩිංගක් උතාගෙන ආවා කියලා පඩියට හැලු කරන්න එපා. එහෙම පවුලක දරුවෝ දෙන්නෙක් වෙච්ච සෙනෙහසුයි අමන්දයි ඉගෙන ගත්තේ රටේ ප්‍රධානම පෙළේ ඇති හැකි අයට සීමා වෙච්ච ඉස්කෝල දෙකක. ඒ වාසනාව එයාලට පෑදුනේ භූමි තෙල්වත්තේ වැටමායිමේ ඒ ඉස්කෝල තිබ්බ නිසා. ආමේ හෙට බත් බැඳගෙන යන්න. මස් මාළු මොනවා හරි ඕන නම් යන්න ඈ. ගෙදර තියෙන කරවල විතර. ෆ්‍රෙෂ් ග්ලෝ එකක් හෙව්වා මං නොන් ඔයිලි. ඒත් පොන්ස් ලයිට් මොයිස්චරයිසර් නිසා හැමදේම හරි. Dove වල ඇති Nutrilok serum හිසකෙස් වැටියාම 98% දක්වා අවම කරයි. Dove Hair Fall Rescue. මිනිහා කාගේ කවුද කියලා නොදැන අතපය විසික් කරන්න ගියොත් එහෙම අන්තිමට මට උඹට ගන්න වෙයි දැලුන් තෙල් පුතේ. පරිස්සමෙන් ඉඳපන්. හපෝයෝ මේ ඔයාව ගාවගෙන කොම්බේ බෝම්බේ කරගන්නට වඩා හොඳයි බැරිම තැනක් આવත්ම පොලිසියට ගිහින් කියන එක. ඔය කෙල්ල පස්සේ කොල්ල වෙන පිළිවෙල නෑ. කෙල්ලන්ගේ මව්පියෝ පොලිසිකාරින් ගියොත් ඒක විභාග කරන්න ගස් ගල් ගානේ පොලිසිය ඇති කරන්න වෙයි. සෙනෙහස් වගේම අමන්දත් දුප්පත් කටෝර පරිසරයක උස්මහත් වුණේ ඉහළ පැලැන්තියේ සමවයස් ළමයින්ගේ ඇසුරත් එක්ක. ඒගොල්ලෝ ගතින් භූමි තෙල්වත්තේ හිටියත් සිතින් සැරිසැරුවේ ධනපති ලෝකෙක. අම්මිය ජිම් එකෙන් ගන්න කියන සිහිනේ. ඒ වෙලාවේ අම්මිගේ ඩ්‍රයිවර් අක්කී මොකද්ද වැඩකට වන් ගෝල් ෆේස් එකට ගිහින්. ඒ හින්දම තමන්ගේ අම්මා තාත්තා පවා ප්‍රසිද්ධ තැනකදී හම්බ වුණොත් නන්න හඳුනන විදියට මග ඇරලා යන්න අමන්දයි සෙනෙහසුයි පුරුදු වෙලා හිටියා. දුවේ මාව කීන්ති ගස්සා නැතුව තාත්තගේ පාඩුව එනවද තාත්තේ? මෙතන පස්සෙන් දුවන් ඇවිල්ලා මට ලැජ්ජ කරන්නේ නැතුව.
තලතටයි ශීලනාතටයි දරුවෝ පුංචි කාලයක වේදනාවක් වුණා. පස්සේ ඒක සාමාන්‍ය සිද්ධියක් වුණා. මම යනවා. මේ සඳුරු එනවා දාව එක්කයි යන්න. යනවා නම් එනවා. උදේ ඇවිල්ලත් ඇති. ඔන්න යමිකම මාවත් තවමෙන් හලම්පලයන්ක පුතේ. කවදාකවත් නැතුව මට ලෙලියන පරක් වුණා. යා. මේ මං හිතන්නේ සඳුරුවා ආවනම් කෝල් එක දෙනවනේ නේ. මට මිනිහා තාම මගේ ඇත්තේ. අම්මෝ එහෙනම් මට හොඳටම පරක් වෙනවා. මම යනවා. මමත් මෙතන මේ ඇලකන්නින් පැන ගන්න. නිකම් මොකද මේ පේන මානේ ඩුවගෙන යන්නේ. මම යනවා. මාත් එක්ක උන්ට එකට එකම කියන්න ලැජ්ජයි. ඒත් එක්ක විතර නෑ මා එක දොට්ට බහලා යන්නත් කැමති නෑ. නිකන්ද කියන්නේ මහයොන් දෙන්න සැටලිම වගේ කොන්ක්‍රීට් එක හයි වුණාම ගලවලා අයින් කරනවා කියලා. ඔහෙට එකම ගෑන වෙන කවුරුත් ඕනේ නෑ මං ඉන්නවනේ. සෙනෙහස්ට සඳරු මුණ ගැහෙන්නේ පන්ති කාමරේදී. රටේ පිළිගත්ත ධනවතෙක් වෙච්ච රවිනාත සමරක්කොඩි සඳරුගේ තාත්තා. ඔය ඉන්න විදිය පොඩ්ඩක් වෙනස් කරන්න බලන්න. සඳරු තාත්තා වගේම සල්ලි නිසා සල්ලාලකමට බරවෙච්ච තරුණයෙක්. එහෙම වෙන්න සඳරුට සාධාරණ හේතුවක් තිබුණා. එයාගේ අම්මගේ තාත්තගේ අතරේ තිබුණ කෙලවරක් නැති හැලහැප්පීම. ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා සඳරුත් එක්ක කතා කරලා ප්‍රශ්න විසඳගන්න. මට එහෙම ප්‍රශ්නයක් නැති නිසා මට ගැන කතා කරන්න දෙකුත් නැහැ. කොහොම නමුත් සෙනෙහස්ගෙත් සඳරුගෙත් මිත්‍රකම අතරට සොඳුරු තැන්පත් යුවතියක් මැදි වෙනවා. ඇය තමයි සිහිනී. සඳරුට ඇය මුණ ගැහෙන්නේ සඳරුගේ තාත්තට අයත් ආයතනයකදී. සිහිනිගේ තාත්තා මිහිඳුකුල සඳරුගේ තාත්තගේ ආයතනයේ සේවකයෙක්. ඒ යටහත් පහත්කමත් ප්‍රයෝජනයට අරගෙන සිහිනිව නොමන ඇසුරකට පොළඹෝ ගන්න සඳරු උත්සාහ කරනවා. බලන්න මේක කොච්චර ප්‍රොෆිටබල් බිස්නස් එකක්ද කියලා. ඔයා මට රුපියල් 500ක් දීලා හරියටම දවසක් ගියේ නැහැ. දැන් ඒක රුපියල් 1000ක්. තව මට ඔයා මොනවා දුන්නත් මෙච්චර. තැන්පත් අහිංසක ගෑනු ළමයෙක් වෙච්ච සිහිනි සඳරුගේ වත්පිළිවෙත් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා. ඉන් ලැජ්ජාවටත් කෝපයටත් පත්වන සඳරු සිහිනිගෙන් පලිගන්නට වෙහෙසෙනවා. මේක මහපාරදි මට ලැජ්ජ කරාට මේක 2.50 ත්‍රිවිල් කවරේ මට දාපු පාට් එකට. ඒ පලිගැනීමට ඔහු පාවිච්චි කරන්න සෙනෙහස්ව. මේක වීරුවක් නෙමෙයි මචං. ඔබ කරන්න ඕනේ අපේ ලෙවල් එකෙන් බෑලා කොහොමරි මේකව ටකල් කරන්න. මාසයක් දෙකක් තුනක් නෙමෙයි අවුරුද්දක් ගිහිල්ලා හරි ඔබ නැතුව ජීවත් වෙන්න බැරි සයිස් එකකට මේකේ වට කරන්න ඕනේ. ඊට පස්සේ මම ඩිසයිඩ් කරන දවසට භූමිය තෙල් වත්තේ උඹලයි ගෙදරදී මට මේක මීට් කරවන්න ඕනේ. දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් බයි සිග්නල්. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. සඳරුගේ සල්ලිකාරකමක් බලපුළුවන්කාරකමත් ඉස්සරහා රූකඩයක් වෙලා ඉන්න සෙනෙහස් ධනවත් පවුලක ප්‍රකෝටිපති පුතෙකුගේ වේශයෙන් සිහිනි හා සෙනෙහසකට මුණපුරන. ස්පෙයාවිල්ලා නැද්ද? තියෙනවා. මට නම් 7-8ක්ම තියෙනවා. සිහිනි ඒ විදිහට සඳරුගේ පලිගැනීමට රැවටෙද්දී සඳරු හිතක් පපුවක් නැත්තෙකු වගේ මිහිඳු කුලව කුමන්ත්‍රණයකින් රැකියාවෙන් නිරපා දමනවා. දන්නේ සර්.
චෙක් කරලා බලන්න. ඔය සීනි කියන්නේ මිහිඳුකුලේ කවුද? මන් දන්න තරමින් දුව සර්. කවුද මේ ඩිපොසිට් ලයින් අප් හදන්නේ? මම සර්. මං අහන්නේ මිහිඳුකුලට ප්‍රශ්නයක් වෙන වැඩක් තමුසේ හිතේ ගේන්ජට හරි කරාද කියලා. මිහිඳුකුල කිව්වේ මෙහෙ මිනිස්සයද? මට එහෙම හරියටම නිත්‍යයක් නෑ සර්. සමහරට ඒක වෙන්නේ නැති සර්. ඕකේ යාගේ account number එක. මට ඩීටේල්ස් සම්බන්ධ බැංකුවේ. අපේ කම්පැනි account එකෙන් විටින් විට පොඩි පොඩි checks ඔයාගේ දුවගේ account එකට deposit වෙලා නෙමෙයි තෝල. මේ හැමදේම වෙලා තියෙන්නේ ඔයාගේ අනුමැතිය යටතේ. ඔයාගේ ලයින් අප් එකට. මං අහන්නේ මේක අත්තරද්දක්ද අතපසුවීමත්? ඒ වන විට අමන්ද පසුපස නූගත් නෝන්ජල් මැදි වයසේ තැනැත්තෙකු ප්‍රේමය පතා හඹායනවා. දරාගන්නට බැරි සිහින ගොඩක් සමග ජීවත් වන ඇය ඔහු ප්‍රතික්ෂේප කරන්නේ ඉහළ පැලැන්තියෙහි ධනවතෙකු පිළිබඳ ප්‍රාර්ථනාවකින්. අර අයිය කියපු කතාව ඇත්ත. නැත්තම් ඉතින් මේ විදියට සිද්ධ වෙනවා ඈ. තමුසේ පිස්සුද? තාම නෑ. ඒ ඉස්සරහටත් මේ විදිහට මගේ හිත පෑරුවොත් මට ඒකත් වෙයි. ඒ කරුණු එසේ සිදුවද්දී සඳරුගේ උවමනාවට මුදල් වෙනුවෙන් සිහිනි රවට්ටන්නට ඇයට ලං වූ සෙනෙහස් ඇගේ ගති පැවතුම් කෙරෙහි යටි සිතින් බැඳෙනවා. වන්දනවද? නෑ. ඔයා බය වෙන්න එපා. අම්මි කොහොම මොනවා හිතන් හිටියත් අපේ ගෙදර වැඩ කරන්න 3න් 2ක් ඕනේ. ඔබ මෙතැන් පටන් දකින්නේ එවැනි වටා පිටාවක දිගහැරුණු ඒ කතාන්දරයෙහි ඉතිරියයි. මට විනාඩියක් දෙන්න සිහිනේ. ඔයා කන්න. අම්මි මොකද්ද බං ඔය උඹ දාගෙන තියෙන විලාපේ? යකෝ මිනිසෙකුට අහගෙන ඉන්න පුළුවන් සින්දුවක් දාගන්නනිකෝ. සුද්දෙක්ට මලබද්ද හැදිලා වගේ. කියන්න අම්මි. ඔය ඕකගේ විලාපේ හිචලා මට කියන්න කී එකක් තමයි කොන. මොකද්ද මේ? හරි අම්මි. මම ඒක හදාගන්න. මේ අම්මි ඇයි දන්නේ හදිස්සියෙම කෝල් කළීනේ. එනකොට හාල්මැස්සෝ 100ක් කරන් මරේ. හාල්මැස්සෝ නෙමෙයි ඔබ වල් ඌර්ම සරකනවත් වැඩක් නැහැ. හැබැයි හතර ගාතෙන් එමු. ඈ මනිෂා. සර්. ඔයාලා අපේ කම්පැනි checks මිස්ටර් මිහිඳුකුලගේ දුවගේ account එකට deposit කරේ කාගේ උමනාවටද? මිහිඳුකුල හොරෙක් නෙමෙයි මනිෂා. හොරෙක් වුණත් කවදාකවත් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක්ව උසාවි පොලිස් ගාන යන වැඩ කරන්නේ නැහැ. විශේෂයෙන් ගෑනු ළමෙක්. මේක ඔයා කාගේ රූපනාවට නොකර බැරි හින්දා කරපු වැඩක්. මං අහන්නේ ඒ කාගේ උමනාවටද කියලා. කවුද ඔයාලට මේක කරන්න කිව්වේ? ඈ? ඕන තැනකට ඕන හැටියට ඕන මදුරුවෙකුට මේ හන්දියේ බුලත් පිට කාර්යයකින් සහ සුදු මාත්‍යාගේ බාර් එක දක්වා අපිට දවසකට ගතමනාවක් හම්බ වෙනවා. තේරුණාද? මං ගෙඩ දානවා. එතනින් එහාට තමසට කිසි දෙයක් හිතන්න දෙයක් නැහැ. ඉතින් අම්මා අප්පා මායි නොකරන මදාවියෝ ටිකක් තලතෝ. ඉතින් මොකද? මොකද්ද උන්ගේ අපේ වෙනස?